අයිබෝන් ද පොපරි.com ඔබ වෙතගෙන එන ස්පෝර්ට්ස් වොච් ක්‍රීඩා විශේෂාංග වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. දේශීය වගේම අන්තර්ජාතික ක්‍රීඩා තොරතුරු ගැන අප්ඩේට් වෙලා ඉන්න නම් ස්පෝර්ට්ස් වොච් කියන ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වැඩසටහන. අපි බලමු මේ සතියේ টপ ස්ටෝරීස් මොනවද කියලා. ඩයමන්ඩ් ලීග් ප්‍රථම ශ්‍රී ලාංකික නියෝජනය. සංගකාර ICC විශිෂ්ටයන් අතරට. ICC ලෝක ටෙස්ට් ශූරතාව. එරික්සන් නිසා ක්‍රීඩා ලොව කැළඹේ. ශකීබ්ට තනග තහනමක්. ට්‍රාන්ස් ටස්මන් සුපර් රග්බි අවසන් මහා තරගය. දැනට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික මල්ල ක්‍රීඩක යුපුන් අබෙකොන් ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සහභාගී වුණු ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට සමත් වුණා. ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර වන්ඩා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 තරගයට සහභාගී වුණු යුපුන් තප්පර 10.16ක කාලයක් වාර්තා කරමින් තරගය සිව්වන ස්ථානයේ නිමා කිරීමට සමත් වුණා. යුපුන් හා තුන්වන ස්ථානයේ තරගය නිමා කළ ක්‍රීඩකයා අතර වෙනස වූයේ තප්පර 0.001ක් පමණයි. යුපුන්ගේ මේ දක්ෂතාවයත් සමග ඔහුට ලෝක ශ්‍රේණිගත කිරීම වල 48 වන ස්ථානයේ හිමිව තිබෙනවා. ටෝකියෝ නුවර පැවැත්වන ඔලිම්පික් උළෙල සඳහා ලෝක ශ්‍රේණිගත කිරීම වල 52 වන ස්ථානය දක්වා ක්‍රීඩකයන් සුදුසුකම් ලැබීමට නියමිතයි. කුමාර් සංගක්කාර ICC Hall of Fame ලයිස්තුව එක් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගියදා නිවේදනය කරා. ශ්‍රී ලංකාවෙන් බිහි වුණු විශිෂ්ටතම පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර 2000 වසරේ සිට 2015 දක්වා දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර ටෙස්ට් ලකුණු 12400ක් සහ එක්දින ලකුණු 14234ක් රැස් කිරීමට සමත් වුණා. සංගක්කාර මෙම ලයිස්තුවට එක් වුණු දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර මුත්තයා මුරලිදරන් ICC Hall of Fame වෙත එක් වුණු ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වනවා. ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ප්‍රථම ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහත් තරගය එළඹෙන 18 වෙනිදා එංගලන්තයේ රෝස් බෝල් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායමට ICC ටෙස්ට් චැම්පියන්ෂිප් මේස් නැතහොත් ජයග්‍රාහකයින්ගේ සෙන්කෝලය ප්‍රදානය කරන අතර මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් ප්‍රදානය කිරීමට නියමිතයි. ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය අතර පැවැත්වුණු යුරෝ කුසලාන පාපන්දු තරගය අතරතුර ඩෙන්මාර්ක ක්‍රීඩක ක්‍රිස්ටියන් එරික්සන් හදිසියේ සිහිසුන් වැද වැටුණා. ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වුණු වෛද්‍ය කණ්ඩායම් මොහුට කෘත්‍රිම ශ්වසනය ලබා දීමට කටයුතු කළා. පසුව වාර්තා වූ අන්දමට ක්‍රිස්ටියන් එරික්සන් හෘදයාබාධයකට ගොදුරු වී ඇති අතර මිනිත්තු කිහිපයක් සිහිසුන්ව සිට තිබෙනවා. රෝහල්ගත කර එරික්සන්ගේ තත්ත්වය යහපත් අතර හැරී ඇති බව වාර්තා වීමෙන් පසුව නැවත තරගය ආරම්භ වුණා. මෙම තරගයේ ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට ෆින්ලන්ත කණ්ඩායම සමත් වුණා. බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසාන් හට තරග 3ක තහනමක් ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කොට තිබෙනවා. ඩකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අතරතුර විනියෝග විරෝධීව හැසිරීම නිසා ශකීබ් හට මෙම තහනම පැනවීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කොට තිබෙනවා. නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සුපර් රග්බි කණ්ඩායම් අතර පැවැත්වුණු ට්‍රාන්ස් ටැස්මන් සුපර් රග්බි තරගාවලියේ අවසන් තරගය එළඹෙන 18 වෙනිදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායම් දෙකක් වන බ්ලූස් කණ්ඩායම සහ හයිලැන්ඩර්ස් කණ්ඩායම අවසන් තරගය සඳහා සුසුකම් ලබා තිබෙනවා. ක්‍රීඩාලෝලී අපි හැමෝගේම අවධානය. එහෙමත් නැත්නම් ස්පොට්ලයිට් එක යොමු යුතු කරුණු ඔබ වෙත ගෙන එන ස්පොට්ලයිට් විශේෂාංගය මීළඟට. If I had to describe Kumar Sangakkara in one word, it would be insatiable. Well, Sangakkara down the ground and he's launched that way over the mid-wicket boundary for 6. Kumar Sangakkara, I would say, was one of the finest keeper batsmen that's ever been produced. Cricket stats are pretty phenomenal, aren't they? 12,400 runs, 134 tests for Sri Lanka, an emerging team at that time.
a team that was punching well above its weight and punching well above its weight because of the efforts of Sangakkara. Well, that's a great shot. Beautifully played down the ground. He's not a big guy, Sangakkara, but he just relies on his timing. He loved scoring runs. He scored 3800s, 2500s in ODIs. He was a run machine. And of those 38 Test hundreds, 11 were of at least 200. Now only Don Bradman in the whole history of Test cricket has scored more Test double hundreds than Kumar Sangakkara. When he joined the team, he wasn't very happy with his technique, so he completely remodeled it. Took him about 2-3 years to go through that process. But once he got on top of it, he was absolutely fantastic to watch. Now has he got it? Yes, yes! Sri Lanka, the new champions of the ICC World T20. Well played. They've tried so hard, so many times in the finals. This is their day, and just watch the celebration. One of the greatest in the game. Kumar Sangakkara finally gets his opportunity under the lights here at Mirpur in Dhaka. For us to achieve that for us individually, but just for Sri Lanka, I think that was a massive thing. Not just for two of us, but that group of players that we were part of for about 10 years, who kept, coming into the finals and not being able to win that elusive trophy. That 2014 was very, very sweet. His average is phenomenal, and of course his wicket keeping was par excellence. No wonder he was invited to be the president of the MCC, which is a huge honor, for a Sri Lankan cricketer at a young age to be invited to be in that position. He's a guy who understands that cricket gave him a platform, and a platform in a country at a critical point in history, and he didn't keep quiet. He didn't just take what the game gave, he gave more. He used his platform, he spoke well, he continues to be a statesman of the game. We're blessed to have had Kumar Sangakkara as a cricketer in our era. දේශීය වගේම අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ රසමුසුත නොබ වෙත ගෙනෙන ස්පෝර්ට්ස් වොච් ක්‍රීඩා විශේෂාංග වැඩසටහනේ අවසානයේදී අපි මේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් යන්න කලින් මෙන්න යමින් ගමන්. ලොව ජනප්‍රියම ක්‍රීඩාව. ලොව ජනප්‍රියම ක්‍රීඩකයන්. ලෝක කුසලාන තරගාවලියට පමණක් දෙවැනි වන ජාත්‍යන්තර තරගාවලිය. එහි ශූරය. මේ යුරෝ කුසලාන තරගාවලියේ වැඩිම ගෝල වාර්තා කළවුන්ගේ ඉතිහාසයයි. යුරෝ කුසලාන තරගාවලියේදී වාර්තා වූ අලංකාර ගෝල කිහිපයක්ම තිබෙනවා. ඉන් ඔබ දුටු අලංකාරම ගෝලය කුමක්ද? 2016 තරගාවලියේදී ස්විට්සර්ලන්තයේ ෂර්දාන් ශකීරි පෝලන්තයට එරෙහිව වාර්තා කළ මේ ගෝලය ඔබට මතකද? ඒ වසරේ වැඩිම යුරෝ ගෝල ලාභියා වුණේ නම් ඔහු නොවේ. 2012 තරගාවලියේදී ස්වීඩනයේ ස්ලටාන් ඉබ්‍රහිමෝවිච් විසින් ප්‍රංශයට එරෙහිව මෙම ගෝලය වාර්තා කළා. එම වසරේ වැඩිම යුරෝ ගෝලලාභියා වුණෙත් ඔහු නොවේ. යුරෝ කුසලාන තරගාවලියේ වැඩිම ගෝලලාභියාට රන් සපත්තුවක් පිරිනැමීම සිදු වෙනවා. 2008 සිට එක සමාන ගෝල ගණනක් වාර්තා කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටියහොත් ඔවුන්ගේ අත්වැල් සැපේ නැතහොත් ඇසිස්ට්ස් ගණනෙන් එක් ක්‍රීඩකයෙකු තෝරා ගන්නට තීරණය වුණා. අලංකාරම ගෝලලාභියා සහ වැඩිම ගෝලලාභියා අතර වෙනසක් තිබෙන බව පැහැදිලි. 1960 සිට මේ දක්වා යුරෝ කුසලාන තරගාවලියේ වැඩිම ගෝලලාභී වුණේ කවුද? 1960 දී යුරෝ කුසලාන වෙනුවෙන් ක්‍රීඩා කළේ කණ්ඩායම් 4ක් පමණයි. ඉන් කණ්ඩායම් 3ක සමාජිකයන් 5 දෙනෙකු වැඩිම ගෝලලාභීන් වුණා. ඒ සියලු දෙනා විසින්ම වාර්තා කළේ ගෝල 2 බැගින්. මංගල තරගාවලියේ ශූරයන් වූ සෝවියට් දේශයේ වැලන්ටින් ඉවනෝව් සහ වික්ටෝර් පොන්ඩෙල්නික්. මංගල තරගාවලියේ අනුශූරයන් වූ යුගොස්ලාවියාවේ මිලාන් ගලිච් සහ ද්‍රසන් ජර්කොවිච්. ප්‍රංශයේ ෆ්‍රාන්ෂුවා හූට් ගෝල 2 බැගින් වාර්තා කොට වැඩිම ගෝලලාභීන් වුණා. 1964 තරගාවලියේදී තිදෙනෙකු වැඩිම ගෝලලාභීන් වුණා. ඔවුන් වාර්තා කළෙත් ගෝල 2 බැගින්.
හංගේරියානු ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ජෙසෝ නොවැක් සහ ෆ්‍රෙන්ස් බෙනි ස්පාඤ්ඤයේ හේසුස් මාරියා පෙරේදා එවර යුරෝ කුසලාන තරඟාවලියේ වැඩිම ගෝලලාභීන් වුණා. 1968 දී තමයි මුලින්ම තනි ක්‍රීඩකයෙකු විසින් වැඩිම ගෝලලාභියාගේ සම්මානය හිමි කරගත්තේ. ගෝල දෙකක් වාර්තා කළ යුගොස්ලාවියාවේ ඩ්‍රගන් ઝජිච් එවර වැඩිම ගෝලලාභියාගේ සම්මානය දිනාගත්තා. 1972 දී තමයි වැඩිම ගෝලලාභියා විසින් ගෝල දෙකේ සීමාව පළමු වරට පසු කළේ. එහිදී වැඩිම ගෝලලාභියාගේ සම්මානය දිනාගත් බටහිර ජර්මනියේ ගර්ඩ් මුලර් විසින් ගෝල 4ක් වාර්තා කළා. 1976 තරගාවලියේදී සම්මානය හිමි වුණේ ගෝල 4ක් වාර්තා කළ බටහිර ජර්මානු ක්‍රීඩකයෙකුටමයි. ඔහුගේ නමත් මුලර්, ඩීටර් මුලර්. 1980 දී යලිත් බටහිර ජර්මානු ක්‍රීඩකයෙකුටම වැඩිම ගෝලලාභියාගේ සම්මානය හිමි වුණා. තරගාවලිය තුලදී ගෝල 3ක් වාර්තා කරමින් සම්මානය දිනු ඔහු ක්ලවුස් එලොෆ්ස්. 1984 දී තරගාවලිය පැවැත්වුණේ කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන්. එම නිසා තරග ගණනත් ගෝල ගණනත් වැඩි වුණා. සුපිරි ප්‍රංශ ක්‍රීඩක මයිකල් ප්ලැටිනි විසින් ඒ වසරේ සම්මානය දිනාගත්තේ ගෝල 9ක් වාර්තා කරමින්. 1988 දී ශූරතාවයේ දිනාගත් නෙදර්ලන්තයේ වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු තමයි වැඩිම ගෝලලාභියාගේ සම්මානය දිනාගත්තේ. මාකෝ වෙන් බාස්ටන් විසින් ගෝල 5ක් වාර්තා කොට එය දිනාගත්තා. 1992 දී යලිත් වරක් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර සම්මානය බෙදී ගියා. නෙදර්ලන්තයේ ඩෙනිස් බර්ග්කැම්ප්, ස්වීඩනයේ තෝමස් බ්‍රෝලින්, ඩෙන්මාර්කයේ හෙන්රික් ලාසන්, ජර්මනියේ කාල් හයින්ස් රීඩ්ලර් විසින් ගෝල 3 බැගින් වාර්තා කොට සම්මාන දිනාගත්තා. 1996 සිට කණ්ඩායම් 16ක් තරගාවලියට එක් වුණා. එහිදී ගෝල 5ක් වාර්තා කළ එංගලන්තයේ ඇලන් ෂීරර් විසින් වැඩිම ගෝලලාභියාගේ සම්මානය දිනාගත්තා. 2000 වසරේදී ගෝල 5 බැගින් වාර්තා කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් සම්මාන දිනාගත්තා. සර්බියාවේ සාවෝ මිලසොවිච් සහ නෙදර්ලන්තයේ පැට්‍රික් ක්ලයිබර්ට් ඒ දෙදෙනායි. 2004 දී චෙක් ජනරජය නියෝජනය කළ ක්‍රීඩකයෙකු 8යි වැඩිම ගෝලලාභී සම්මානය හිමි වුණේ. ගෝල 5ක් වාර්තා කළ මිලාන් බරොස්ට එය හිමි වුණා. 2008 යුරෝ ශූරයන් වූ ස්පාඤ්ඤ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ මේ ප්‍රහාරක ක්‍රීඩකයා ඔබට මතක ඇති. ඩේවිඩ් වියා ගෝල 4ක් වාර්තා කරමින් ඒ වසරේ වැඩිම ගෝලලාභියා වුණා. 2012 වසර විශේෂ වසරක්. එක් වසරකදී වැඩිම ක්‍රීඩකයන් පිරිසක් විසින් වැඩිම ගෝලලාභියා සම්මානය දිනාගත්තේ එම වසරේදී. රුසියාවේ ඇලන් ජාගෝ, ක්‍රෝේෂියාවේ මාරියෝ මන්සුකිච්, පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ජර්මනියේ මාරියෝ ගෝමෙස්, ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ ටෝරෙස්, ඉතාලියේ මාරියෝ බාලෙටාලි විසින් ගෝල 3 බැගින් වාර්තා කොට සම්මාන දිනාගත්තා. 2016 තරගාවලියේදී තරග 7ක් තුල ගෝල 6ක් වාර්තා කළ ප්‍රංශ ක්‍රීඩකයෙකුට සම්මානය හිමි වුණා. ප්‍රංශ ක්‍රීඩක අන්ටුවාන් ග්‍රීස්මාන් තමයි ඒ. මෙතෙක් පැවති යුරෝ කුසලාන තරගාවලි වලදී වැඩිම ගෝල ගණනක් වාර්තා කරමින් සම්මානය දිනා ඇත්තේ 1980 දී ප්‍රංශයේ මයිකල් ප්ලැටිනි විසින්. ඔහු විසින් තරග 5කදී ගෝල 9ක් වාර්තා කෙරුණා. 2020 දී පැවැත්වීමට නියමිතව තිබූ යුරෝ තරගාවලිය පැවැත්වෙන්නේ 2021 වසරේදී. එහිදී වැඩිම ගෝල ගණනක් වාර්තා කරන්නේ කවුද? මෙතෙක් සම්මාන දිනාගත් ක්‍රීඩකයන් අතුරින් ඔබ වඩාත් කැමති කාටද? අපට කියන්න.